අපි හිතන දේවල් මේ ලෝකේ සිද්ධ වෙනවා කියන කාරණේ ඒක වෙන්න පුළුවන් දෙයක්ද? වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝකයේ තුල වේවා පරලෝකයේ තුල වේවා අපිට පේන ලෝකයේ තුල වේවා නොපෙනෙන ලෝකයේ තුල වේවා මේ ඉන්න අපා දෙපා සිව්පා බොහෝ සත්වයන් යමක් මෙසේ වේවා කියලා හිතනවා. තමන්ගේ පැත්තට පහසුව යහපත සැපේ සතුට මුල් කරගෙන. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම හිතුවට ඒ හිතපු දේ සිද්ධ වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් සිද්ධ වෙන්නේ මොකද්ද? අපි නොහිතපු දෙයක්. මේක තමයි කියනවා මේ ලෝකයේ තුල තියෙන ධර්මතාවය. ඒ වගේමයි පරලෝකයේ තුල තියෙන ධර්මතාවය. පේන ලෝකයේ තුල තියෙන ධර්මතාවය මේකයි. නොපෙනෙන ලෝකයේ තුල තියෙන ධර්මතාවය මේකයි. මොකද්ද? අපි හිතපු දේ සිද්ධ වෙන එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. නොසිතූ දෙයක්මයි සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දෙව් මිනිසුන් අපා දෙපා සිව්පා බොහෝපා සත්වයන් සැපයට කැමති. එතකොට සැපයට කැමති නිසා ඒ තමන් බලාපොරොත්තු වෙන සැපය මේ විදිහේ සැපේ උපදින රූප මට පෙනේවා. මේ සැපේ උපදින ශබ්ද මට ඇසේවා. මේ සැපේ උපදින මිහිරි සුවඳ මට මේ ආග්‍රහණය කරන්න ලැබේවා. මේ විදිහේ සැපේ උපදින මේ ආකාරෝ ප්‍රනීත රසය රස විඳින්න මට ලැබේවා. මේ ප්‍රනීත පහස මට ලැබේවා කියලා පහස ලබන්න ලැබේවා කියලා පතනවා. එහෙම එකක් නැද්ද? තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම පැතුවට සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ මොකද්ද එහෙනම්? නොහිතපු දෙයක්. නොහිතපු දෙය මොකද්ද? අර පතපු ප්‍රියමනාප ඉෂ්ඨකාන්ත සිත් ඇද ගන්න මිහිරි ස්වභාවයෙන් යුතු Tamanට සැපේ උපද්දන රූප ලැබේවා කියලා හිතුවට ලැබෙන්නේ නැහැ. ශබ්ද ඇසේවා කියලා පැතුවට ලැබෙන්නේ නැහැ. ප්‍රියමනාප සුවඳ ලැබේවා කියලා පැතුවට ලැබෙන්නේ නැහැ. ප්‍රියමනාප රසය විඳිට ලැබේවා කියලා පැතුවට ලැබෙන්නේ නැහැ. පහස ලැබේවා ප්‍රියමනාප කියලා පැතුවට ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි එහෙම මේ දෙව් මිනිසුන්ට මේ අපාදිපා සිව්පා බොහෝපා ඉන්තු සත්වයන්ට තමන් සමන්ට සතුට උපද්දන ඉෂ්ඨකාන්ත සිත් ඇද ගන්නා මිහිරි ස්වභාවයෙන් යුතු ප්‍රේමනාප රූප ශබ්ද ගන්ධ රස පහස පැතීමේදී ලැබේවා කියලා ලැබෙනවා නම් මේ දෙව් මිනිසුන්ට අඩුවක් තියෙනවද කියලා අහනවා. හරිද වැරදිද මේ කතාව? හරිද? කිසිම අඩුවක් නැහැ. පතන විදිහට ලැබෙනවා නම් කාටවත් අඩුවක් තියෙනවද? එහෙනම් කවුරුත් දුක් විඳිනවද? එහෙමනම් මේ ජීවිතේ හේතුඵල ධර්මයේතු කර්ම විපාකයන්ගේ සංසිද්ධියක් එතන හිතන විදිහට ලැබෙනවා නම් තියෙනවද? නෑනේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක හිතුවට ලැබෙන්නේ නැහැ. ප්‍රාර්ථනා කළාට ලැබෙන්නේ නැහැ. ඒකට ලැබෙනවා ඒකට තියෙන පුරුදු කරන්න ප්‍රතිපදාවක්. හේතු සකස් කිරීම තියෙනවා. කර්මයක් සකස් කරොත් ඊට අනුරූප විපාක තියෙනවා. හේතු යහපත් හේතු සකස් කරොත් ඊට අනුරූප ඵලයේ විපාකය තියෙනවා. ඒ කියන්නේ කර්මඵල. හොඳ දෙයක් කළොත් හොඳ දේ මෙලොව පරලොව ලැබෙනවා. ඒක පතන්න ඕන දෙයක් නෙවෙයි. නරක දෙයක් කළොත් මෙලොව පරලොව තමන්ගේ පසුපසු දුක එනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ හොඳ යහපත් වූ දේවල් පුරුදු කරොත් ඒයින් රැස්වෙන පිණින් මෙලොව පරලොව සංසාර ගමනේ එයාට තමන්ගේ පසුපසින් සෙවණැල්ල ඇවිල්ලා පස්සෙන් එනවා වගේ සෙවණැල්ල අපිට බරක්ද? නෑනේ. සෙවණැල්ල වගේ බරක් නැතුව පින කරගත්ත පින ඒ තැන විපාක දෙනවා. එතන පින් කරොත් තමයි අපි අර හිතන රටාවට අනුව සතුට උපදින රූප, ශබ්ද, සුවඳ රස පහස ලැබෙන්නේ. එතකොට ඒක පතන්න ඕන දෙයක් නෙවෙයි. හේතු සකස් කරා නම් හේතු පින නම් පතන්න ඕන දෙයක් නෙවෙයි ලැබෙනවා. එතකොට කෙනෙක් මේ පින්දහම් කරගෙන නැත් පවුනම් කරලා තියෙන්නේ. දැන් පව් කළාට කෙනෙක් ඒ පව් කරන්නේ සමහර විට සැප විඳින්නනේ අර
ඒකට පව් කරලා සැප බලාපොරොත්තු වෙන කවදාකවත් වෙයිද? බුදුරජාණන් වහන්සේ වදාළ එක මෙලොවට මේ එයා හිතන දේ සිද්ධ වෙන්නේ නෑ. පරලොව නම් කොහොමත් නෑ. ගුණා බැඳි කරත්තේ, ගුණාට කරත්තේ පහසුවක්ද අපහසුවක්ද පස්සෙන් එන එක. අපහසුවක්. දුකක්මයි උපද්දවන්නේ. අන්න ඒ වගේ කියනවා මේ සැපේ බලාපොරොත්තුෙන් කෙනෙක් පව් කරනවා නම් එයාට මේ ජීවිතෙත් ඒකේ ආදීනව විදිහට තියුණු කටුකාමීරිය අපසාන දුක් සිද්ධ වෙනවා. මරණින් මත්තේ අප්‍රමාණ දුක් ඇති නිරේ තිරිසන් ප්‍රේත අසුර කියන සතර අපාය ඉපදිලා දුක් විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් මේ හේතුඵල කර්මඵලයන්ගේ විපාකයක් විදිහට තමයි මේ නිරේ තියෙන්නේ. තිරිසන් ලෝකේ තියෙන්නේ. පෙරේත ලෝකේ තියෙන්නේ. අසුර අපාය තියෙන්නේ. මනුස්ස ලෝකේ තියෙන්නේ. දිව්‍ය ලෝකය කියන්නේ චාතුම් මහරජික, තව්තිසා, යාමතුසිත, නිම්මාන රති, පරිනිම්මිත වස්සවත්ති, බඹලෝ. එහෙනම් මේ ඔක්කොම තියෙන්නේ මේ සත්වයන් කරන කියන හිතන රටාවට අනුව රැස්වෙන කර්මයේ විපාකයේ වශයෙන් උපදින ඒ ස්ථාන නේද? ඒ ස්ථාන. එතකොට සතර අපාය උපදින්නේ නම් පව් කරපාය දුක් විඳින්න. ඒක සතර අපායක් නැද්ද? තියෙනවා. මිනිස් ලෝක උපදින්නේ පින් කරපාය. මනුස්ස ලෝකයක් නැද්ද? තියෙනවා. දැන් අපි උපදිලා ඉන්නේ. එහෙනම් බොහොම පැහැදිලි. අපි කලින් ජීවිතවල පින් කරලා තිබිච්ච නිසා තමයි මේ මනුස්ස ලෝකෙ ඉපදුනේ. ඊළඟට දිව්‍ය ජීවිත ගත කරන අය නැද්ද? කෝටි ප්‍රකෝටි ගණන් ඉන්නවා. ඒ අය ඉපදිලා ඉන්නේ මොකක් කරලාද? පින් කරලා. එහෙනම් ඒ අය හේතුඵල ධර්මයේ පැවැත්මක් විදියට කොටස්කාරයන් විදියට මේ වෙනකොට සසරේ සතර පායි පව් කරලා ඉපදිච්ච පිරිසක් ඉන්නවා. පින් කරලා මනුස්ස ලෝකෙ ඉපදිච්ච පිරිසක් ඉන්නවා. මීටත් වැඩිය පින් කරලා දෙවියන් අතර ඉපදිච්ච පිරිසක් ඉන්නවා. මීටත් වැඩිය හොඳට භාවනාදී පින්කම් කරගෙන බොහෝ පුණ්‍ය ධර්මයන් රැස් කර බඹලෝකෙන් ඉපදිච්ච බඹුන් ඉන්නවා. දැන් මේක තමයි මේ ලෝකී යන රටාව. කර්මඵල, ඒ කියන්නේ හේතුඵල ධර්මතාවය. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ නියග තිබුණේ නැද්ද? තිබුණා. එහෙනම් අද ගැන කවර කතාවද? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ වසංගත තිබුණේ නැද්ද? තිබුණා. එහෙනම් අද ගැන කවර කතාවද? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දුර්භික්ෂ තිබුණා. අද ගැන කවර කතාවද? යුද්ධ කලකෝලාහල තිබුණා. නේද? බුදුරජාණන් වහන්සේට දානමාන නැතුව ගියේ නැද්ද? දැන් අපේ ලංකාවේ 24000ක් රහතන් වහන්සේලාට දානේ නැතිවීම නිසා ඒක දවසේ පිරිනොම් පානවා. නේද? එතකොට මේ ලෝකේ කවදත් ඉපදීම නිසා මේ අභියෝග තියෙනවා. දැන් වෙලස වෙලා තියෙන්නේ අපිට ඉපදිලා මැරෙන මොහොත දක්වා මේ අතීතයේ සිදුවෙච්ච සිදුවීම් මාලාවන් අපේ ජීවිතේට සිද්ධ වුනේ නැත්තම් අපි ඒ කාරණේ පිළිගන්න ස්වභාවයක් තියනවද? නෑනේ. ඒ මොකද අපිට දැනෙන්න නම් රිදෙන්න වදින්න ඕනේ. නේද? එතකන් සංවර වෙන්නේ නැහැ. නුවණැත්තෝ ඇස් දෙකෙන් අනතුරු දැකලා සංවර වෙනවා. කන් දෙකෙන් අහලා සංවර වෙනවා. ආනේ නුවණැත්තන්ට ඇස් දෙකෙන් බලලා කන් දෙකෙන් අහලා සංවර වෙන්න තමයි කර්මඵලයන්ගේ විපාකයක් විදිහට පවේ ආදීනමේ දුගතියක් විස්තර කරලා අපිට දීලා තියෙනවා. දැන් අපිට කන් දෙකෙන් ඇහෙනවා ඒක. නේද? ඇස් දෙකට නොපෙනුනාට බුදුරයන් වහන්සේ තමයි දකින්න පුළුවන්. ඇතැම් රහතන් වහන්සේලාට මාර්ගඵලලාභින්ට නිර්යාදී දකින්න පුළුවන්. එතකොට ඒ නිසාම තමයි සුගතියක් මේ විස්තර වෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා එහෙනම් නුවණැත්තන් විදියට දැන් මේ කාරණේදී මුළු ලෝකෙම ජීවිතේට දැන් ලෙඩ දුක් හැදීම සැපද දුකක්ද? දුකක්නේ. දුකක් නම් ලෙඩ දුක් හැදෙනවට මේ දෙවි මිනිසුන් කැමතිද අකමැතිද? අකමැති. නේද? හැබැයි ඉපන් කෙනා ලෙඩ වෙනවද නැද්ද? ලෙඩ වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ලෙඩ වුණේ නැද්ද? භාග්‍යතුන් වහන්සේ අසනීප වුණේ නැද්ද? පසේ බුදුරජාණන් වහන්සේලා අසනීප වුණේ නැද්ද? රහතන් වහන්සේලා අවශේෂ මඟඵලලාභී. ඉන්නහාට කවර කතාවද? එහෙනම් උපන් කෙනා ඒකාන්තයෙන්ම ලෙඩ වෙනවාමයි. මොකද ලෙඩවීම උරුම කරගත්ත ජීවිතයක් තමයි අපිට ලැබුණේ.
ජීවිතය කියලා කියන්නේ ඇස කන නාසය දිව කය මනසේ පැවැත්ම. මේවා නේද ඉපදුනේ. එහෙනම් මේවා ඒකාන්තයෙන්ම ලෙඩ වෙනවා. ඒක වළක්වන්න පුළුවන්ද? බෑ. හැබැයි අපි හිතන විදිහට නෙමෙයි. ඒක කොයි විදිහට කොතන කොයි ආකාරයට සිද්ධ වෙයිද කියලා දන්නේ නැහැ. කර්මානුරූප වෙන මේ දී තියෙන ලෙඩ දුක් හැදීමකුත් තියෙනවා. ස්වභාවික මේ පරිසරයෙන් ඇතිවෙන බලපෑම් මතත් සිද්ධ වෙන්න පුළුවන්. නේද? ඉතින් ඒ නිසා මේ කාරණේදී පෘථග්ජන කෙනා මේක දන්නවද? දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකයා තමයි මේ කාරණේ මේ විදිහට තේරුම් අරගෙන අටලෝ දහමින් කම්පා වෙන්නේ නැතුව බුදු ගුණ දහම් සංඝ ගුණ සිහි කරමින් සිල් ටික ආරක්ෂා කරමින් දහම් දැනුම ඇති කරගනිමින් දන් දෙමින් නුවණින් යුතුව කටයුතු කරන්නේ. දැන් පෘථග්ජන කෙනාට ඒක පුළුවන්ද? බෑනේ. ඒ කරන්න බෑ. නේද? ඉතින් ඒ නිසා මේ මොහොතේ අපි කල්පනා කරගන්න ඕනේ මේ සාමාන්‍ය පුදුම් පෘථග්ජන කයන් කල්පනා කරන්නේ. දැන් බලන්න අපි වෙනදා කටවහගෙන හිටියද? නේ? හැබැයි මේ විදිහට කටවහලා බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මේ අසනීපයක් ඇති වෙන නිසා නෙමෙයි. ඒක දුකක්. නේද? බුදුරජාණන් වහන්සේ වදාලා ජීවිතයක් ගත්තොත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි සිතයි කයයි. එතකොට දැන් මේ අපි කටවහගෙන පරිස්සම් කරගන්නේ කය දැන් ඊට පස්සේ මේ කොටස් දෙකෙන් ප්‍රධාන මොකද්ද? සිතද කයද? සිත. දැන් අපි මේ වහගෙන පරිස්සම් කරගන්න හදන්නේ මොකද්ද? කය. කය. නේද? එතකොට වැදගත් වෙන්නේ මොකද්ද? සිත. දැන් අපි රැක ගන්න ඕන මොකද්ද? සිත. බුදුරජාණන් වහන්සේ වදාලා සිත ලෙඩ වෙනවද නැද්ද? සිත ලෙඩ වෙන කරුණු තුනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආසාව කියන්නේ අසනීපයක්. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු වලට ආසා කිරීම අසනීපයක්. මේ ඇස කන නාසය දිව කය මනස නැමැති මේ ජීවිතයට ආසා කිරීම අසනීපයක්. තේරුණානේ? එතකොට ඒ අසනීපේ හැමතිස්සෙම හැමෝටම හැදෙනවානේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ අසනීපය නිසා මේ දෙව් මිනිසුන් රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට ආසා කිරීම නම් අසනීපේ නිසා. ඇස කන නාසය දිව කය මනසට ආසා කිරීම නම් වසනීපේ නිසා මේ අය ආසාවට යට වෙලා මේ ලෝකයා සත්තු මරන්නේ නැද්ද? හොරකම් කරන්නේ නැද්ද? වැරදි කාම සේවනය හැදෙන්නේ කරන්නේ නැද්ද? බොරු කීලා මිස් වචන පරස වචන කියන්නේ නැද්ද? කියනවනේ. ඊට පස්සේ අන්සතු දෙයට ආස කරන්නේ නැද්ද? ද්වේෂයෙන් පලි ගැනීමෙන් බද්ධ වෛරයෙන් කටයුතු කරන්නේ නැද්ද? තරහින්. මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැද්ද? වෙනවනේ. ආසාව නිසා සිල්ලතුන්ට ගුණවතුන්ට නිନ୍ଦා පහස කරනවද නැද්ද? කරනවා. ඒ වගේමයි ආර්යයන් වහන්සේලාට නිନ୍ଦා පහස කරනවා. නේ? මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදානයේ යෙදিলা ඒවා සිතින් කයින් වචනින් කරනවද නැද්ද? එතකොට ඒවා අර ආසාව නැමැති අසනීපේ මුල් වෙලා තමයි අර පස්පව් දසකුසල් කෙරෙන්නේ. නේද? එතකොට ඒ ආසාවෙන් ඔය විදිහට කෙනෙක් අසනීපට ආසාව නැමැති අසනීපය මුල් කරගෙන මේ විදිහට සිතින් කයෙන් වචනෙන් පව් කරනකොට එයා සාමාන්‍ය හැමතිස්සෙම ඉන්නේ හිනම් පුතඥ කෙනා සැපදේශ සැපසේද දුකසේද නිරෝගී කෙනෙක් විදිහටද ලෙඩ වෙච්ච කෙනෙක් විදිහටනේ ඒ ආසාව නැමැති අසනීපයෙන් ලෙඩ වෙලා ඉන්නකොට එයා රැස් කරගත්තේ මොනවද? පින්ද පවුද? පව්. එතකොට පව් කරපු කෙනා මෙලව සැපසේද වාසය කරන්නේ දුකසේද? දුකසේ. මරණින් මත්තේ සැපවත් තැනකටද යන්නේ? දුක්ඛිත තැනකටද යන්නේ? දුක්ඛිත තැනකට. ඒ තමයි සතර අපායට. එතකොට එහෙමනම් මේ ලෝකයා කය පරිස්සම් කරගන්නද මනස ගන්න ඕනේ? හිත පරිස්සම් කරගන්නද? ඔව්. කය ලෙඩ වෙන එක පරිස්සම් කරගන්නද විශේෂ කරගන්න ඕනේ? හිත ලෙඩ වෙන එක පරිස්සම් කරගන්නද විශේෂ කරගන්න ඕනේ? දැන් අපි කරන්නේ මොකද්ද? පුළුවන්ද? මේ දෙකෙන් පුළුවන් දේ මොකද්ද? කය පරිස්සම් කරගන්න එකද ලෙඩ වෙන එකෙන් හිත පරිස්සම් කරගන්න එකද? හිත පරිස්සම් කරගන්න එක විතරයි කරන්න පුළුවන්. කය ලෙඩ වෙන එක පරිස්සම් කරගන්න පුළුවන්ද? පුංචි පාලනයක් කරගන්න පුළුවන්. ඒ නිසානේ දැන් අපි මේ මුඛ වාඩම් දාගෙන මුඛාවරණ දාගෙන නේද? හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් ලෙඩ වෙන්න හේතුව තමයි සංසාරේ සතුන්ට
හිංසා පීඩා කරලා තියෙනවා නම් ඒකේ විපාකයක් විදිහට යා නිරේ යනවා, තිරිසන් ලෝක යනවා, පෙරේත අසුර ලෝක යනවා, මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ යා ලෙඩදු බහුලයි. ලෙඩදුක් බහුලයි. සමහරට හිමිරිස්සාව වගක් නැහැ. හැබැයි සමහරට හරියට අමාරු වෙනවනේ. සමහරට උන හිමිරිස්සාව ගැන වග වරුත්තු දෙනවා. හැබැයි සමහරට මුළු ජීවිත කාලෙම සමහරට විදෙනවා. ඒ මොකද තමන්ගේ කර්මාන රූපව ඉපදිච්ච ඇහක් තියෙන්නේ. කනක් තියෙන්නේ. නාසයක්, දිවක්, ශරීරයක්, මනසක් තියෙන්නේ. එතකොට අකුසලයෙන් බලවත් කයක් නම් අපිට තියෙන්නේ. අකුසලී විපාකයක් එක්ක අපේ ජීවිතේ දුක ස්පර්ශ කරන ස්වභාවය අඩුද වැඩිද? දුකින් ජීවිතේ අපේ යට කර ගන්න ස්වභාවය අඩුද වැඩිද? වැඩිනේ. පිනින් බලවත් නම් අපිට කාට සමහර විට අසනීප වුණ සමහර අය ඉන්නව නේද? සමහර අය කියන්නේ මෙයා නම් ගහක් ගලක් වගේ හිඹිරිසාවක් හැදෙන්නේ නේ? එහෙම තියෙනව නේද? ඇස් දෙකත් හොඳට පේනවා මේ 90ක් පැනලා. කන් දෙක හොඳට ඇහෙනවා. පුදුම හයියක් තාම තියෙන කුඹුරු කොටනවානේ. නේද? තාම හොඳට දිව රස දැනෙනවා. ඊට පස්සේ තාම සිහිනුවන කල්පනාව තියෙනවා කියන අය නැද්ද? ඒ මොකද? එයා පිනෙන් ඒ අය බලවත්. එයා පිනින් බලවත්. එහෙනම් මේ යුගයේ පිනින් බලවත් අය හරි අඩුයි. පිනින් බලවත් අය නම් අඩු නම් ඒ අය දුර්වල නැද්ද? දුර්වලයි. පුංචි වෙනසකදී පවා ස්වභාව ධර්මයන් කියවා මේ පරිසරේ ඒ අනුතරේ කොටස්කාරයට භාජන වෙච්ච කෙනෙක් වෙනවද නැද්ද? වෙනවනේ. එහෙනම් බොහොම පැහැදිලි මේ පිනේ පවේ වෙනසට අනුව තමයි මේ සත්වයන් ඉපදිලා සැප දුක විඳිනවා, සැප දුක අතර දෝලණය වෙනවා කියන කාරණේ තියෙන්නේ. නේද? දැන් අපිට වැඩි පින් කරපු අය මේ නැද්ද? ඉන්නවා. හැබැයි පිනෙන් අග්‍රම ලැබෙන්න ඕන දේ තමයි බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබීම. ගුණ වශයෙන් හඳුනාගෙන, ධර්මයේ ගුණ වශයෙන් හඳුනාගෙන සරණ යන්න ලැබීම. මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ වශයෙන් හඳුනාගෙන සරණ යන්න ලැබීම තමයි මේ ලෝකයේ තියෙන උතුම්ම පිනෙන් ලැබෙන ලාභය. ඒ කියන්නේ එතන තමයි ඒකාන්ත පිහිට පිළිසන්න රැකවරණේ තියෙන ඉහළම දේ. දැන් බලන්න මේ ලෝකේ කොච්චර භෞතික සැප සම්පත් ලබන්න පින තියෙන අය ඉන්නවද? හැබැයි ඒ අය දුකසීද වාසය කරන්නේ ඇත්තට අනුව සැපසීද? දුකසීනේ. නේද? දැන් ප්‍රධාන මොකද්ද? සිත. ධර්මයේ තියෙන හිතටයි. නේද? රාගයේ අසනීපයක්. අර අසනීපයෙන් නෙමෙයි සල්ලි භාගෙ මිල මුදල් කලින් පින්නකට ලැබිච්ච බොහෝසේ මේ ධර්මයේ ලැබිච්ච ජීවත් වෙන්නේ දුකසේ නෙමෙයිද? දුකසේනේ. නේද? ඒ දැන් මොකද හිත ප්‍රධානයිනේ. නේද? හිත ප්‍රධානයි. එහෙනම් ප්‍රධාන වූ හිතේ ආසාව නැමැති අසනීපේ දුරු කරගන්න නම් බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් හඳුනාගෙන හිතේ පැහැදීම ඇති කරගන්න ඕනේ. ධර්මයේ ගුණ වශයෙන් හඳුනාගෙන හිතේ පැහැදීම ඇති කරගන්න ඕනේ. මාර්ගඵලලාභී සංඝ රත්නයේ ගුණ වශයෙන් හඳුනාගෙන හිතේ පැහැදීම ඇති කරගන්න ඕනේ. ආන්න එතකොට අර අසනීප හිත අසනීප වෙන මූලික ආසාව දුරු කරගන්න හේතු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තරහ, ද්වේෂය කියලා කියන්නේ අසනීපයක්. එතකොට මේ දේව මිනිසුන් මේ අසනීපෙන් නැද්ද? අසනීපෙන් ඉන්නේ. එතකොට තරහ නැති බව කොතනද තියෙන්නේ? මෛත්‍රිය. සියලු සත්‍යයන්ගේ සැපේ කැමති බව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට එයා සියලු තත්ත්වෝ අපා දෙපා සිව්පා බොහෝපායින්තු තමන්ට වෛර කරන නොකරන පේන නොපෙනෙන තැති ගන්නා වූ තැති නොගන්නා වූ මහා සිරුරු ඇති දිග සිරුරු ඇති මධ්‍යම සිරුරු ඇති කුඩා සිරුරු ඇති ඊටා කුඩා සිරුරු ඇති දුර ළඟ පේන නොපෙනෙන උපන් වශයෙන් සිටු සියලුම සත්‍යෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත නිවනටපත් වෙත්වා කියලා අර සත්‍යයන් කෙරේ මෙසිත පතුරවනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා ද්වේෂයෙන් තරහින් අමනාපයෙන් ගැටීමෙන් නැමැති අසනීපයෙන් දුක් විඳින ලෝකයාගෙන් මිදිලා ඉන්න කෙනෙක්. එයාගේ හිත ඒ වෙලාවේ මෛත්‍රී වඩන බුදුරජාණන් වහන්සේගේ සිවණ පිරිස මේ විදිහට මෛත්‍රී වඩනවා නම් එයාලා ද්වේෂයෙන් අසනීප වෙච්ච අයද? නිරෝගී අය. එතකොට එහෙමනම් මේ ලෝකයා ද්වේෂයෙන් නැමැති අසනීපයෙන් බහුතරයක් රෝගී වෙලාද නැද්ද? රෝගී වෙලා. හැබැයි ඒ ගැන වගක්
නෑ. එහෙනම් රෝගී නැත්තේ කවුද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විතරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මෝහය, මුලාව, අවිද්‍යාව, අනාබෝධය මෝඩකම කියන්නේ. ඒකත් අසනීපයක්. ඇයි? ඒ මුල් කරගෙන පස්පව් දස අකුසල් සිද්ධ වෙනවා. එතකොට මෙලෝ පළව දුක් විඳින්න සිද්ධ වෙනවා. එතකොට ඒ පිරිසද වැඩි බුදුරජාණන් වහන්සේ වදාලා සම්මාදිට්ඨියෙන් හොඳ නරක පින්පව් කුසල අකුසල යහපත අයහපත කළ යුතු දේ නොකළ යුත්තේ මෙලෝ පරලොව කර්ම කරුණඵල ඒ වගේමයි මේ සුගති දුගති හේතුඵල ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විසඳුම නිවනයි කියලා තේරුම් අරගෙන කයින් රැස් වෙන අකුසල් බැහැර කරමින් සිතින් වචනින් රැස් වෙන අකුසල් බැහැර කරමින් නුවණ පාවිච්චි කරලා මනසින් රැස් වෙන අකුසල් බැහැර කරමින් සිත කය වචනේ පිරිසුදු කරගැනීමෙන් කෙනෙක් වාසය කරනවා. එයා අර මෝහේ මුලාව අවිද්‍යාව මෝඩකම නැමැති අසනීපයෙන් ලෙඩ වෙච්ච කෙනෙක්ද? ඈ? ලෙඩ වෙච්ච කෙනෙක් නෙවෙයි. එයාගේ හිත රෝගීද නිරෝගීද? ඈ? නිරෝගී. ඒ නිරෝගීකම මේ ලෝකේ කතා කරනවද? බහුතරයක් නෑ. එහෙනම් ඒ නිරෝගී භාවයෙන් යුතු ලෝකයක්ද මේ බහුතරය? එහෙම නැත්නම් නිරෝගී භාවයෙන් අඩු අයද මේ ලෝකෙ වැඩි? අඩු අය. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ වදාළ කාරණේට ආසාව නැමැති අසනීපෙන් මහ පොළොව වගේ පිරිසක් අසනීප වෙලා ඉන්නේ. හැබැයි ඒ ගැන වග නෑ. ඒකට ප්‍රතිකාර නෑ. ඊට පස්සේ තරහ, ද්වේෂය, අමනාපය නැමැති අසනීපයෙන් මේ දෙව් මිනිසුන් බොහෝ පිරිසක් ලෙඩ වෙලා ඉන්නේ. හැබැයි ඒකෙන් මිදෙන්න වග නෑ. මෝහය, මුලාව, අවිද්‍යාව, මෝඩකම නැමැති අසනීපයෙන් මේ මහ පොළොව වගේ පිරිසක් අසනීප වෙලා ඉන්නේ. ඒකෙන් මිදෙන්න මග වගක් නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා නියපොත්තර ගත්ත පච්චුට්ටක් වගේ පිරිසක් මෙන්න මේ රාගය ආසාව නැමැති අසනීපෙන් මිදෙන්න එයා මේ නූනින් කටයුතු කරන අය ඉන්නේ පිරිස මෙච්චරයි. නියපොත්තර ගත්ත පච්චුට්ට වගේ පිරිසක්. තරහව නැමැති අසනීපෙන් මිදෙන්න, රෝගයෙන් මිදෙන්න මේ වීරිය කරන පිරිස නියපොත්තර ගත්ත පච්චුට්ට වගේ. ඒ වගේ මෝහය, අවිද්‍යාව, මෝඩකම, මුලාව නැමැති අසනීපයෙන් මිදෙන්න වීරිය කරන පිරිස නියපොත්තර ගත්ත පච්චුට්ට වගේ පිරිසක්. ඒ අය තමයි ප්‍රධාන වූ ජීවිතේ කරුණු දෙකෙන් සිත රෝගී වෙන ස්වභාවයෙන් මිදෙන්න වීරිය කරන අය. එහෙම කරන අයට මේ සමාජයෙන් වෙන මේ අටලෝ දහම එනකොට යා කම්පා වේද? කම්පා වෙන්නේ නැහැ. දැන් එහෙනම් බලන්න අපි එහෙම කටයුතු කරන අයද කියලා. අපි ඉන්නේ මහ පොළොව වගේ ආසාව නැමැති රෝගයෙන්, තරහ නැමැති රෝගයෙන්, අසනීපයෙන්, මෝහය නැමැති අසනීපයෙන් ලෙඩ වෙලා ඉන්න පිරිසකට අයිති මහ පොළොව වගේ නියපොත්තර ගත්ත පච්චුට්ට වගේ ආසාව නැමැති අසනීපෙන් මිදෙන නිරෝගී ප්‍රතිපදාවෙන් තරහ ද්වේෂය නැමැති අසනීපෙන් මිදෙන ප්‍රතිපදාව මෝහය නැමැති අසනීපෙන් මිදෙන සමාධිත්වයෙන් යුතු ප්‍රඥාවන්ත නිරෝගී ස්වභාවයෙන් යුක්තවද අපි කටයුතු කරන්නේ කියලා දැන් ඔබ කල්පනා කරලා බලන්න අපි මොන පැත්තේද ආйти කියලා. ලෙඩ වෙන පැත්තේද නිරෝගී පැත්තේද ඉන්නේ? ඈ? එතකොට හිතත් ලෙඩ වෙනවා නම් කය ගැන කවර කතාවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ නිරෝගී වයින් කවුද? රහතන් වහන්සේලා පමණයි. රාගී නැමැති අසනීපෙන් සුවපත් වූ, ද්වේෂේ නැමැති අසනීපේ සුවපත් වූ, මෝහේ නැමැති අසනීපේ සුවපත් වූ කවුද? රහතන් වහන්සේලා. හැබැයි ඒ අසනීපය දුරු වෙන ප්‍රතිපදාවේ ඉන්න අය තමයි බුදුරජාණන් වහන්සේගේ අවශේෂ ගිහි පැවිදි ශ්‍රාවකයන්. අනාගාමී කෙනා, සකදාගාමි, සෝතාපන්න, ධම්මානුසාරි, සද්ධානුසාරි කියලා කියන්නේ ඒ අය අසනීපේ සුවපත් වීම පිණිස වීරිය කරන අය. එහෙනම් අපිට බොහොම පැහැදිලි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් තමයි පීඩා පිළිසරණ හදාගන්න තියෙන්නේ. එහෙනම් අපිට ගිහි ගෙදර උපාසක උපාසිකාවන් විදියට මේ මෙලොව පරලොව වේවා මේ සසරේ අටලෝ දහම එනකොට මේ අනුතුරින් මිදෙන්න ගිහි ශ්‍රාවකයන් විදියට මේ හිත ප්‍රධාන වෙච්ච ජීවිතේ මේ අසනීප ආසාව තරහ මෝහය මුලාව අවිද්‍යාව නැති අසනීප සුවපත් කරගත යුතුද නැද්ද? ඈ නියපොත්තර ගත්ත පච්චුට. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රමණයන්ගේ වතක් තියෙනවා මේ අසනීප සුවපත් කරන. ඒ වගේම ගිහි උපාසක උපාසිකාවන්ගේ වතකුත් තියෙනවා. ඒ වත තමයි බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත්නි
දැන් ඔබට කියා දෙන්නම්. එහෙනම් අහගන්න. මොකද්ද මේ ප්‍රධාන වෙච්ච ජීවිතේ කොටස් දෙකයි, කයයි සිතයි. එතකොට කයත් ලෙඩ වෙනවා, සිතත් ලෙඩ වෙනවා. එතකොට කය ලෙඩ වෙන එක නතර කරන්න බෑ. හැබැයි කරන්න පුළුවන් එකම දේ මොකද්ද? සිත ලෙඩ වෙන එක සුවපත් කරනකොට. සිත ලෙඩ වෙන්නේ මොකෙන්ද? ආසාවෙන්, තරහෙන්, මෝහෙන්, මුලාවෙන්, අවිද්‍යාවෙන්, මෝඩකම. මේක පුරුදු කරන්න පුළුවන්. ඒ තමයි කියනවා බුදුරජාණන් වහන්සේ ගිහි ගෙදර වාසය කරන කෙනෙක් මොකද කරන්න ඕනේ? සතුන් මැරීමෙන් වළකින්න කියන පළවෙනි එක. දැන් පළවෙනි එකකුත් ශ්‍රද්ධා. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් හඳුනාගෙන හිතේ පැහැදීම ඇති කරගන්න එක. ධර්මයේ ගුණ වශයෙන් හඳුනාගෙන හිතේ පැහැදීම ඇති කරගන්න එක. මාර්ගඵලලාභී සංඝ රත්නයේ ගුණ වශයෙන් හඳුනාගෙන හිතේ පැහැදීම ඇති කරගන්න එක. ඒ කියන්නේ තෙරුවන් ගුණ වශයෙන් හඳුනාගෙන තමන්ගේ හිතේ ගෞරවය ඇති කර ගැනීම. ඔන්න සිත ලෙඩ වෙන ක්‍රමය, සිත ලෙඩවීම සම්පූර්ණයෙන්ම නැති කරගන්න ක්‍රමය. තේරුණානේ? එතකොට ආසාව, තරහ, මෝහය නැමැති අසනීපේ දුර වෙන්න ගන්නවා. එනම පළවෙනි එක තමයි ප්‍රධාන වූ සිත ලෙඩ වෙන ආසාව, තරහ, මෝහය, මුලාව, අවිද්‍යාව, මෝඩකම දුර කරගන්න ප්‍රතිපදාවේ අපි කවුරුත් කරගන්න ඕන පළවෙනි එක තමයි අපි සරණේ සාස්ෘණ වහන්සේ කවුද කියලා හඳුනාගෙන හිතේ පැහැදීම ඇති කරගන්න එක. දැන් කවුරු හරි අපෙන් ඇහුවොත් Taman සරණ ගියේ කවුද කියලා අපි මොකද්ද කියන්නේ? බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්. ඊට පස්සේ කවුරු හරි මෙහෙම ඇහුවොත් ඒ බුදුරජාණන් වහන්සේ ගැන ඔබට ගෞරවයක් තියෙනවද කියලා අපි මොකද කියන්නේ? ගෞරවයක් තියෙනවා. ඊළඟට ඒ කෙනෙක් කවුරු හරි ඇහුවොත් මොන වගේ පැහැදීමක් තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේ ගැන අපි මොකද්ද දෙන උත්තරේ? පැහැදීමක් තියෙනවා. ඊළඟට ඒ කෙනා ඇහුවොත් මොන වගේ පැහැදීමක්ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඔබට තියෙන්නේ කියලා ඇහුවොත් අපි මොකද්ද දෙන පිළිතුර? අර කලින් නම් කිව්වා ඕ කිව්වා තියෙනවා කිව්වා දැන් අහනවා මොන වගේ පැහැදීමක්ද තියෙන්නේ කියලා. එතකොට මොකද්ද දෙන උත්තරේ? එතන අසරණ වෙනවනේ. එතන අසරණ වෙනව නේද? ඇයි ඒ? දැන් අපි අම්මා තාත්තට පහදින්නේ ඇයි? හේතු තියෙනවනේ. අපිට උගන්වපු ගුරුවරුන්ට අපි පහදින්නේ ඇයි? තියෙනව නේද හේතුවක්? එහෙමනම් බුදුරජාණන් වහන්සේ සාස්ෘණ වහන්සේ ගැන අපිට පැහැදීම මොන වගේ පැහැදීමක්ද තියෙන්නේ කියලා අහනවා නේද? එතකොට දෙන්න පිළිතුර මොකක්ද අපි? දැන් මේ දරුවන්ගෙන් අහුව මොකක්ද දන්නේ? එයාලා දන්නේ මොකද්ද? අයන්නා යන්න දන්නවා. ABCD දන්නවා. 1 2 3යි දන්නවා. මේකිනේ අධ්‍යාපනයේ තියෙන්නේ. හැබැයි එකක්වත් ಗುಣධර්මද? නැහැ. ජීවත් වෙන්න මෙලොව ජීවිතයකට ගහගන්න ඒවා විතරයි. ඒවා ಗುಣධර්ම නෙවෙයි. නේද? එතකොට ಗುಣධර්ම වෙන්නේ ಗುಣධර්මයන්ගෙන් උත්තම වූ උතුමන් වහන්සේ ගුණ වශයෙන් හඳුනාගෙන පැහැදීම ඇති කරගන්න. එහෙනම් කොහොමද අපේ දැන් මොකද්ද තියෙන පැහැදීම? බුදුරජාණන් වහන්සේට අර ආසාව අසනීප නැහැ. තරහ නැති අසනීපේ සුවපත් වෙච්ච කෙනෙක්. මෝඩකම, මෝහය, අවිද්‍යාව නැමැති අසනීප සුවපත් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ ජීවිතේ කෙලෙසන අකුසල් මුල් නැහැ. නිකෙලෙස අරහං. ඒ ගුණේ කෙරේ මට පැහැදීමක් තියෙනවා. ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා ලෞතර සම්මා සම්බුදුර බවට පත් වෙච්ච උතුමන් වහන්සේ කෙනෙක්. ඒ නිසා ඒ විදිහට මට බුදුරජාන් වහන්සේ ගැන පැහැදීම තියෙනවා කියලා අපිට කරුණු සහිතව පැහැදීමක්. එතකොට තමයි අපිට මේ අසනීප වලින් නිදහස් වෙන්න තියෙන්නේ. ධර්මයේ ගුණත් ඒ විදිහට හඳුනාගෙන ධර්මයේ ගුණත් පැහැදීම ඇති කරගන්න. ශ්‍රාවක සංඝයා කියන්නේ අටපුරුෂ පුද්ගල මාර්ගඵලලාභී සංඝයායි කියලා අපිට ගුණ වශයෙන් හඳුනාගෙන කරුණු සහිත පැහැදීමක් තියෙන්න ඕන. එතකොට අපිට ඒකාන්ත පිහිට පිළිසන්න රැකවරණ ආරක්ෂාව තියෙනවා. එතකොට ඊළඟට හිත සුවපත් කරගන්න ප්‍රතිපදාවක් අපිට තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ගිහි වත උපාසක උපාසිකාවන් විදිහට මේ කොරෝනා වෛරසය මුල් කරගෙන කතා කරත් සාංශාරික වශයෙන් අසනීප කතා කරත් මේවා දුගතිය නිදහස් වෙන මඟ කතා කරත් අපිට කතා කරන්න තියෙන බුදුරජාණන් වහන්සේ ගැන සරණ පළමුවෙන් ඇති කරගන්න කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංග්‍රහයෙන් ගුණ වශයෙන් හිතේ පැහැදීම ඇති කරගන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දෙවෙනි ගිහි වත ගිහි ශ්‍රාවකයන් විදිහට මේ සියලු අනතුරින් මිදෙන ඉපදීම, ජරා, ව්‍යාධි, ලෙඩවීම, මරණ,
ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් එකතු වීම, කැමති දෑ නොලැබීම, මේ සියලු මෙලව පරලොවේ අතර සියලු දුකින් නිදහස් වෙන අංගය විදිහට පළවෙනි දේශනා කරේ. ඒ සියලු දුකින් නිදහස් වෙච්ච බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්නයේ ගුණ වශයෙන් හඳුනාගෙන හිතේ පැහැදීමෙන් වාසය කිරීම. දෙවෙනි එක තමයි කියනවා සීලය. ඒ කියන්නේ සතුන් මැරීමෙන් වැළකීම. අන්න රාසනීප සුවපත් වෙලා හිත සුවපත් කරන දෙවෙනි කරුණ. මොකද්ද? සිල්වත්කම. සතුන් මැරීමෙන් ඍජුව හෝ වක්‍රව රහසින්වත් හෝ එලිපිටවත් සතුන් මරන්නේ නැහැ. සොරකමෙන් වැළකීම. වැරදි කාම සේවනයෙන් වැළකීම. ඊළඟට බොරු කීමෙන් වැළකීම. මන්ත්‍රය මත්පැන් පානෙන් වැළකීම. මේක තමයි කියන ගිහි ගෙදර වාසය කරන රාග, දේශ, මෝහ නැමැති අසනීප සූපත් කරගන්න ගිහි ශ්‍රාවකයාගේ දෙවෙනි වත. මොකද ඒක? සිල්වත් පංචශීලයෙන් යුක්ත වීම. පළවෙනි එක මොකද්ද? ගුණ වශයෙන් හඳුනාගෙන බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්නය කිරී පැහැදීමෙන් වාසය කිරීම. ගිහි ශ්‍රාවක අසනීප සූපත් කරන වත පටිපදාව. ඊළඟට තුන්වෙනි එක කියනවා බුදුරජාණන් වහන්සේ වදාලා මේක විස්තර කරන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළනවා පන්සිල් ආරක්ෂා කරන කෙනා පුළුවන් හැම වෙලාවකම අටසිල් ආරක්ෂා කරන්න කියලා. දැන් පංචශීලයට අමතරව ආරක්ෂා කරන්න තියෙන්නේ මොකද්ද? විකාල භෝජනේ 12ට කලින් ආරක්ෂා කරන්න කියනවා. ඊගලකින්ද ඊට පස්සේ නටුම්, ගැයුම්, වාදන, විකාර දර්ශන නැරඹීම, මල් සුවඳ විලවුන් දැරීම, විසිතුරු ලෙස සැරසීම ආදී වලකින්න කියනවා. ඊළඟ උච්චාසයෙන් මහා සයනේ වලකින්න කියනවා. වදාලා. ඒ මොකද අර ආසනීප වෙන ස්වභාවයෙන් නිදහස් වෙන මඟ. පංචශීලයේ පුළුවන් හැම වෙලාවකම අටසිල් උපෝසති ආරක්ෂා කරගන්න කියනවා. එහෙනම් පළවෙනි කාරණේ ගිහිවත විදියට ගිහි ශ්‍රාවකයන්ගේ මේ අසනීප සුවපත් කරන තිරුවන් කෙරෙහි පැහැදීමෙන් ගෞරවයෙන් යුක්ත වාසය කිරීම. දෙවෙනි එක පන්සිල් ආරක්ෂා කිරීම. ඒ වගේම පුළුවන් වෙලාවකට අට්ඨාංග උපෝසති ආරක්ෂා කිරීම. තුන්වෙනි එක තමයි කියනවා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දෙයක් වදාළා. මේ උපෝසතේ ආරක්ෂා කරන්නේ කොහොමද? පුන් පොහෝ දවසට. ඒ කියන්නේ අපිට ඉස්සර සිල් ගත්තේ පොය මාසෙට කීයක් තියෙනවද? ඈ? 4යි මොනවාද? පුන් පොහෝ දවස, අමාවක, අටවක, පුරාවටක, පසුවටක නේ. මේ 4 පොයට අටසිල් ආරක්ෂා කරන්න කියනවා. අටසිල් ඒ කියන්නේ සතුන් මැරීමෙන් වළකින්න, සොරකමෙන් වළකින්න, බ්‍රහ්මචාරී උපෝසතේ කියන්නේ බ්‍රහ්මචාරී, බොරු කීමෙන් වළකින්න, ඊළඟට කේලා මිස් වචන පරස වචනින් නෑ සමාවෙන්න, සතුන් මැරීමෙන් වැළකීම, සොරකමෙන් වැළකීම, අටහංග උපෝසතේ කියනවා කද බ්‍රහ්මචාරී බව, බොරු කීමෙන් වැළකීම, මද්ද්‍රව්‍ය මත්පැනින් වැළකීම, විකාල භෝජනෙන් වැළකීම, නටුම් ගැයුම් වාදන විකාර දර්ශන මල් සුවඳ විලවුන් ආදී දැරීමද සැරසීමෙන් වැළකීම, ඊළඟට උච්චාසයන මහා සයනින් වැළකීම. මේක ආරක්ෂා කරන්න කියනවා. වදාලා ඒක මොකද? අර සතර අපාන තුරින් මිදෙන, ඒ වගේම ජීවිතය අසනීප කරන ආසාව, තරහ, ද්වේෂය, මෝහය නැමැති අසනීප සූපත් කරන, ඊළඟට සුගති සප සලසා දෙන සදාකාලික කෙලෙස් සදහටම රාග දේශ මොහ නැමැති කෙලෙස් ප්‍රහාණය කළා. මේ ඉපදීමේ දුක, ජරා දුක, ලෙඩවීම දුක, මරණ දුක, ප්‍රියයන්ගේ වෙන්වීමේ දුක, අප්‍රයයන් හා එකතු වීම දුක, කැමති දෑ නොලැබීම, මේ සියලු දුකින් නිදහස් වෙන මඟ තමයි මේ දේශනා කරන්නේ. තෙරුවන් කෙරෙහි පැහැදීමේ වාසය කිරීම, පංචශීලය ආරක්ෂා කිරීම, ඊළඟ අට්ඨාංග උපෝසතය ආරක්ෂා කිරීම. ඊට පස්සේ මේ 4 පොයට සමාදන් වෙලා උපාසක උපාසිකාවන් උපෝසතය ආරක්ෂා කරලා මෙහෙම කියනවා පහුවදා අපි කියනද පොය කියලා හෙට උදේට නැගිටලා පසුදින උදෑසන පහන් සිතින් කියන්නේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව කියන්නේ ගෞරවයෙන්. හිතුව මොකද කරන්නේ? ගිහි සංඝ පිරිස වෙත පැමිණ හැකි පරිද්දෙන් Tamanට දන් දෙනවා කියනවා.
ඒ කියන්නේ උපෝසතේ සමාදන් වෙලා ඊට පහවදා අර උපෝසතේ සමාදන් වෙච්ච කෙනා පහවදා උදෙන්ම කරන්නේ මොකද්ද? පින්ඩපාතේ වඩින සංඝයාට එහෙම නැත්නම් සංඝ පිරිසට ගිහිල්ලා ඔව් දානේ පූජා කරනවා කියනවා. ගිහි ශ්‍රාවකයන් ගිහිවත. ඊට පස්සේ දැහැමින් යුතුව දෙමෝපියන් පෝෂණය කරනවා කියනවා. ගිහිවත. පිරුවන් කෙරේ පැහැදීමෙන් යුක්ත වාසය කරන ගිහි කෙනාගේ ගිහිවත. පංචශීලය ආරක්ෂා කිරීම, හතර පොයට අට්ඨාංග උපෝසතේ ආරක්ෂා කිරීම. ආරක්ෂා කරලා පහුදින දිනනේ පස්සේ දවසේ උදේම මෙයා මොකද කරන්නේ? දානමාන පිළියෙල කරගෙන සංඝ රත්නයේ උදෙසා ගිහිල්ලා දම්පැන් පූජා කරනවා. සීපසෙන් උපස්ථාන කරනවා. පින්ඩපාතේ වඩින සංඝයාට උපස්ථාන කරනවා. කරලා ඇවිල්ලා ගිහිවත විදියට එයා මොකද කරන්නේ? ධාර්මිකව උපයා සපයා ගන්න දේවල්. සිල්වත් කෙනා කොහොමද ධාර්මිකයි? හරි. ඊළඟට ඒ ධාර්මික උපයා සපයා ගත්ත දේවල් වලින් දෙමෝපියන් ආරක්ෂා කර ගන්නවා. දෙමෝපියන් පෝෂණය කරනවා. දෙමෝපියන්ට උපස්ථාන කරනවා. ඊගේ ගිහිවත. ඊළඟ එක මෙයා දැහැමින් තමයි වෙලදාම් කරන්නේ, රැකී ආරක්ෂා කරන්නේ. දැහැමින් කියන්නේ අර තමන් ආරක්ෂා කරන පංචශීලයට හානිය නොවෙන්න. තවදුරටත් කියනවා නම් ආසාව නැමැති අසනීපෙට යටත් වෙන්නේ නැතුව, තරහ නැමැති අසනීපෙට යටත් වෙන්නේ නැතුව, මෝහය මුලාව අවිද්‍යාව නැමැති අසනීපෙට යටත් වෙන්නේ නැතුව, අකුසල් වලට යටත් වෙන්නේ නැතුව ධාර්මිකව ජීවත් වෙනවා. පස්පස් අදහසක් වලට යන්නේ නැතුව. ඒක ගිහි ශ්‍රාවක වත කියනවා. එතකොට පළවෙනි එක මොකක්ද? පිරුවන් කෙරේ පැහැදීමෙන් වාසය කිරීම, පංචශීලය ආරක්ෂා කිරීම, හතර පොයට අට්ඨාංග උපෝසතය ආරක්ෂා කිරීම, ඊළඟට සතර පොයේ සිල් ගත්තට පස්සේ පහවදා සිල් පවාරණ කරන දවසේ සංඝයා කෙරේ ගිහිල්ලා දම්පැන් පූජා කිරීම, සංඝයාට සිව්පසෙන් උපස්ථාන කිරීම, ඊළඟට ධාර්මිකව ජීවත් වීම. මේ කියන්නේ සම්මා ආරෂ්ඨාංග මාර්ගයේ තියෙන සම්මා කම්මන්ත, සම්මා වාචා, සීලයටයි. සම්මා ආජීවය ධාර්මිකව ජීවත් වෙනවා. ඒ කියන්නේ ජීවත් වෙන්න තමන් කරන ගොවිතැන්පත් වෙලෙහෙළදා අර පව් රැස් වෙන්නේ නැතිව කරගන්නවා. ඒක ගිහි ශ්‍රාවක වත කියන. දැන් අපිට දකින්න ලැබෙනවා බොහෝ දෙනෙක් සම්මා කම්මන්තේ පුරුදු කරනවා. සතුන් මැරීමෙන් වළකිනවා, සොරකමෙන් වළකිනවා, වැරදි කාමසෙන් වළකිනවා. සම්මා වාචාත් පුරුදු කරනවා. බොරු, කේලාම්, හිස් වචන, පරුස වචනොත් වැළකිලා. හැබැයි සම්මා ආජීවය නැහැ. ජීවත් වෙන රටාව අධාර්මිකයි. කොමිස් ගහනවා, සත්ව ඝාතනය කරනවා නේ. එතකොට හොරට වෙලෙහෙළඳා කරනවා. එහෙම තියෙනවනේ. සමහර විට බඩු මුට්ටුව අපි කඩේට ගිනාවුත් බඩුවක් ගන්න වටිනා භාණ්ඩයක්. ඒක කේවල් කරලා අඩුවට ගන්නවා. ජීවිතේ ධාර්මිකද? ඒක උපාසකයන්ට කැපයිද? නෑ. සමහර විටම කෙනෙක් වාහනයක් හදන්න ගෑරේජ් එකට කියනවා. ඔව්. සමහර විට ඒ ගෑරේජ් එකේ ඉන්නවා හතර පොයට සිල් ගන්න කෙනෙක්. කියලා හිතමු. ගන්න නැති කෙනා කොහොමද කරනවනේ? නේද? සමහරක් මොකද කරන්නේ? ඒ වාහනේ වටිනා කෑල්ලක් ගලවලා බාල එකක් ආයි කරනවා. සමහර මෙහෙම හිතමු. ඒ වාහනේ අපි හිතමු බොඩියක් ගහන්න කියලා. බොඩියක් ගහන්න ඇලුමිනියම් බොඩිය තමයි හයිය. ඇලුමිනියම් බොඩි ගෙනල්ලා ගහන්න අර සීට් ගෙනල්ලා දෙනවා. අපි හිතමු යකඩ වැඩ පොලකට කියලා. මෙයා මොකද කරන්නේ? සමහර විට මර සම්මා කම්මන්ත වාචා රකින්න. ආජීවය නැහැ කියන්නේ. මෙයා මොකද කරන්නේ? තාඩු ටිකින් කීපයක් හයින් කරලා හොරකම් කරලා අරකට බෝඩ් අර වාහනේට බොඩිය ගහලා වියදම පෙන්නනවා බෝඩ් එකට ගියේ මේ වාහනේට ගියේ 4යි නම් 6ක් ගියා කියලා දෙකක් හොරකම් කරලා 4ක් ගහලා 6කට මුදල් අරගෙන යවනවා. අනිත් අර හොරකම් කරගත්ත දෙයින් තමන්ගේ බොලොරෝ එකට මොකද කරන්නේ? තමන් බොඩිය ගන්නවා. පසු කාලයක විකුණනවා. ගානේ වටිනාකම වාහනේ කියන්නේ අර ඇලුමිනියම් බොඩිය. හැබැයි මෙයා හතර පොයට සිල් ගන්න කෙනෙක්. එයා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා. එතකොට එයාගේ ආජීවය පිරිසිදුද? පිරිසිදුද? එහෙමයි නැද්ද? එහෙමයි ඉන්න පුළුවන්. යම්කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මේ දෙපැත්ත මෙලෙන් නම් කරනවානේ. නේද? එමුන. එතකොට එයාගේ ජීවිතේ සමහර විට නිന്ദා කරන්නේ gederimමයි. ඒක සිල්වත්කමද දුස්සීලකමද? දුස්සීලකම. ඊළඟට නිന്ദා කරන්නේ තමන්ගේ දරුවෝ. තමන්ගේ දැන් මේවා සමහර විට සේවකයෙක් කරනවා. එයා සමහරවිට හතර පොයට සිල් ගන්න කෙනෙක්. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා.
මෙයා මොන විදිහට සිල් ගත්තත්, කොයි විදිහට දානමාන කරත්, පින්කම් කරත්, බණ ඇහුවත් අර තමන්ගේ වැඩපළේම ඉන්න අය අර දෝෂේ දකින්නේ නැද්ද? දකින්නවනේ. ඒ දෝෂේ අල්ලලා සමහර විට ස්වාමියාට වෙන්න පුළුවන්, ආයතනෙ ඉන්න නැත්නම් බිරිඳ කාන්තාවක් වෙන්න පුළුවන්. නිന്ദා අපහාස කරන්නේ නැද්ද අර සේවකයෝ? ඈ? එතකොට සේවක මේ සේවිකයන් අතර ගෞරවය තියනවාද? ඈ? ඒ ආයතනෙ දියුණුව කරායද පිරිහීම කරායද? බැරිම. එතකොට වර්තමානයේ අපි මෙන්න මේ දේ දකිනවා. මොකද්ද? තෙරුවන් කෙරේ පැහැදීමෙන් ඉන්න බවකුත් පේනවා. හැබැයි අතුලේ අඩුවක් පේනවා ඒක. ඊළඟට පන්සිල් ආරක්ෂා කරනවා කියලා දෙයක්ත් පේනවා. ලෝකෙට අඩුවකුත් තියෙන බව පේනවා. හැබැයි ඒක එයා දන්නේ නැහැ සමහර විට. කිව්වට පිළිගන්නේ නැහැ. අටසිල් හතර පොයට ආරක්ෂා කරන අයත් ඉන්නවා. නේද? ඊළඟ වාසේ පහවදාට දාන දෙන අයකුත් ඉන්නවා. දෙමව්පියන්ට සලකන අයකුත් ඉන්නවා. එහෙම තියෙනව නේද? ඒ හැබැයි මෙන්න මේ විදිහට තමන් කරන රැකී රැක්ෂා වලට ආජීවයේ අපිරිසුදු වෙච්ච උපාසක උපාසිකාවක් නැද්ද? ඉන්නවා. එතකොට තමන්ගේම ළඟින් ඉන්න සමහර විට මේකෙන් වැළකීච්චි අර වැඩපලේ ඉන්න ආයතනේ ඉන්න ඒ තරම් ධනයක් නැති සේවක පිරිස පවා නිന്ദාපාස කරන්නේ නැද්ද? නිന്ദාපාස කරනවානේ. එතකොට ඒ නිന്ദාපාස කිරීම නිසා අවසානයේ මරණාසන්න මොහොතේ මෙයාට මොනවා වෙයිද? අර කරපු වැරදි මතක් වෙලා ඉන්න පුළුවන්ද බැරිද? දැන් ලෝකෙට හංගගෙන කරේ. දැන් විසාකාමේ මන්දුල මල්ලිකාවන් නේද? කොසල් රජුරන්ගේ කොච්චර අසද්දෘස දාන දුන්නද? අන්තිමේදී මොකද්ද මතක් වෙලා ආවේ? තමන්ගේ ජීවිතෙන් වෙච්ච වැරදක් මතක් වෙලා ඉල කොහෙද ගියේ දවස් 7ක්? නිවි ගියා. එතකොට මේ විදිහට උපාසක චණ්ඩාල කියලාත් ඉන්නවනේ. උපාසක චණ්ඩාල නෙමෙයි උපාසක චණ්ඩාල. එහෙනම් මේ ස්වභාවයෙන් අධාර්මික ශ්‍රද්ධාවෙන් හරියට ඉන්නවනම් මේක වෙන්නේ නැහැ. ඊළඟට කල්යාණ මිත්‍ර ඇසුරේ දස කතාවෙන් අනුග්‍රහ ලැබනවා නම් මේක වෙන්නේ නැහැ. සමහරකාර ලාභේම අපේක්ෂා කරලා නේද? හිතුවක්කාර වෙලා ලොකු බලාපොරොත්තු ඇතුව අර අසනීප වලින් යට වෙලා කටයුතු කරන උපාසක උපාසිකාවක් නැද්ද? ඉන්නවනේ. එතකොට එයා දුකසේ මේ ජීවත් කළා මරණාසන්න මොහොතේ අරුව මතක් වෙලා ඉන්න බැරිද? මම මේ විදිහට හොරකම් කළා. මේ විදිහට කොමිස් ගත්තා. මේ විදිහට වංචා කළා. මතක් වෙන්න බැරිද? එන්න පුළුවන්. දැන් සාමාන්‍ය හිතන බලන්න සමහර විට කොච්චර පින්දහම් කළත් අපිට සමහර විට හිතපු නැති විදිහට ලෙඩ වෙච්ච වෙලාවකට අසරණ වෙච්ච වෙලාවට ජීවිතේ එකවතාවයි පවක් වෙලා තියෙන්නේ. ඒක මතක් වෙලා ඉන්නේ නැද්ද? ඈ? එනවනේ. දැන් මල්ලිකාවන්ට උනේ හින්දා. අපිට වෙන්න බැරිද? කොච්චර පින්කම් සෝවන් වෙලා නැත්තම් එයා මරණින් දැන් අර අකුසලේ මතක් වෙච්ච ගමන් එයා හිතේ තියෙන සතුටද දුකක්ද? ඈ? දුකක්නේ. එතකොට දුක තියෙනවා නම් ඒ හිත වෙලාගෙන තියෙන්නේ කුසලයකින්ද අකුසලයකින්ද? අකුසලයකින්නේ. අකුසලයකින් වෙලාගෙන නම් කොච්චර පින් කළත් හිතේ තියෙන දුක නම් මෙයා කොහේයිද මරණින් මත්තේ සැපවත් තැනක යයිද දුක්ඛිත තැනකද යයිද? දුක්ඛිත ඒකෝද එක්ක නිරේ යනවා. එක්ක ත්‍රිසන් ලෝක යනවා. එක්ක පෙරේත එක්ක අසුරේ. නේ? ඉතින් මේ අනතුරෙන් අපි තේරුම් ගන්න නම් මිදෙන්න නම් හොඳට යා අකුසල් ගැන කල්යාණ මිතුරන් ළඟට ඇවිල්ලා ධර්මය අහලා නුවණින් කල්පනා කරලා අකුසල් ගැන තේරුම් අරගෙන ඉන්න ඕන. අකුසල් මුල් ගැන තේරුම් අරගෙන ඉන්න ඕන. අකුසලයේ ආදීනව මෙලොව පරලොව සතර පා දුකයි කියලා තේරුම් අරගෙන අකුසලයෙන් වැළකීච්ච කෙනෙක් වෙන්න ඕන. ඊළඟට කුසල් ගැන තේරුම් ගත්ත කෙනෙක් වෙන්න. කුසල මුල් තේරුම් ගත්ත කෙනෙක් වෙන්න ඕන. කුසලයේ පුරුදු කිරීම තුළ මෙලොව පරලොව ආනිසංස මෙයයි කියලා තේරුම් ගත්ත කෙනෙක් වෙන්න ඕනේ. තේරුණානේ? අන්න එතකොට ඊළඟට අපිට මේ අනුතරෙන් මිදෙන්න මේ ගිහි ශ්‍රාවක වත අවශ්‍යයි. ඒ තමයි කල්යාණ මිතුරන් ළඟට ඇවිල්ලා ධර්මය අහලා නුවණින් කල්පනා කරලා මේ විදිහට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ වශයෙන් ගෞරවයක් පැහැදීමක් කරුණ සහිතව තියෙන්න ඕනේ. එතකොට අපිට මේ අනුතරෙන් මිදෙන්න පුළුවන්. ස්වාඛාත සම්දිත්තික අකාලික තුන් ලෝකෙටම අග්‍ර නිවනට පමුණුවන මෙලොව පරලොව සැප සලසන සතර පා දුකින් මුදවන රාග දේශ මොහ නැති අසනීප ඊළඟට කෙලෙස් දුරු කරන ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් කරන නිවනට පමුණුවන ස්වාඛාත සම්දිත්තික අකාලික ඒහිපස්සික ඕපනායක නොනැතන අවබෝධ කරන ධර්මයේ ගුණ වශයෙන් හඳුනාගෙන හිතේ ගෞරවයක් පැහැදීමක් අපිට තියෙන්න ඕනේ. එතකොට අපිට ඒකාන්ත පිහිට පිළිසන්න රැකවරණේ තියෙනවා. දුගතිය යන්නේ නිවන කරාම යනවා. සසර දුකින් නිදහස් වීම කරාම යනවා. ඊළඟට ශ්‍රාවක සංඝ රත්නයේ කිරි පැහැදීමක් තියෙනවා. ශ්‍රාවක සංඝ රත්නය කියන්නේ මාර්ගඵලලාභී සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගයේ වඩනහා ඵලයටපත් වෙච්ච
ශ්‍රාවකයන් අතර තුන් ලෝකිතම අග්‍ර ශාස්ත්‍රඥ වහන්සේගේ මාර්ගඵලලාභී සංඝ රත්නයේ කෙරෙහි ගුණ වශයෙන් ඈදීම සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමිචිපටිපන්නයි ආදී ආවුනේ පාවුනේ වශයෙන් සංඝයා කියලා පැහැදීම තියෙනුනේ. ඒක තමයි ඒකාන්ත පිහිට පිළිසරණ ආරක්ෂාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තමන් සිල්වත් කෙනෙක් වෙන්න ඕනේ. මේ ශ්‍රාවක වත. මොකද සතුන් මැරීමෙන් වළකින්නේ, සොරකමෙන් වළකින්න ඕන. අපි ජීවිතේ ප්‍රධාන අරමුණක් විදිහට ජීවිතේට බද්ධ වෙච්ච දෙයක් විදිහට. දැන් අපි ජීවිතේට බද්ධ වෙලා නැද්ද? ඇස කන නාසය දිවකය මනස. මේක ගලවන්න පුළුවන්ද කාටවත්? අන්න ඒ වගේ සතුන් මැරීමෙන් වැළකීම ජීවිතේට බද්ධ වෙන්න ඕන. සොරකමෙන් වැළකීම බද්ධ වෙන්න. වැරදි කාම සේවනයෙන් වැළකීම බද්ධ වෙන්න. බොරු කීමෙන් වැළකීම බද්ධ වෙන්න ඕන. මද්ද්‍රමත් පෙන් පානින් වැළකීම බද්ධ වෙන්න ඕන. ජීවිතේ බද්ධ වෙන්න ඕන කියන්නේ අංගයක් වෙන්න ඕන. අංගයක් වෙන්න කියන්නේ කොටසක් වෙන්න ඕන. ජීවිතේ කියන්නේ ජීවිතේම සමානව තියෙන්න ඕන. තේරුණානේ? ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා එහෙම සිල්වත් වෙන්න නම් එයාට දුස්සීලකමේ ආදීනෙම හොඳට තේරිලා තියෙන්න ඕන. සිල්වත්කමේ ආනිසංස තේරිලා තියෙන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා එයා හතර පොයට සිල් උපෝසතේ ආරක්ෂා කරගන්න ඕන. මොකද්ද තියෙන්නේ? උපෝසතේ අර පංචශීලයට සතුන් මැරීම වැළකීම, සොරකම වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම වෙනුවට එයා බ්‍රහ්මචාරි වෙනවා. ඊළඟට කාල භෝජනින් වළකිනවා. ඊළඟට නැටුම් ගැයීම්, වාදන, විකාර දර්ශන නැරඹීම, මල් සුවඳ විලවුන් දැරීම, විසිතුරු ලෙස සැරසීම ආදී වළකිනවා. ඊළඟට උච්චාසන මහසයනේ වළකිනවා. ඒක තමයි ගිහි ශ්‍රාවකයන් වාතේ ඊළඟ කරුණ. මොකද්ද? හතර පොයට උපෝසතය ආරක්ෂා කිරීම. ඊළඟට උපෝසතේ සමාදන් වෙච්ච දවසේ පසුදින මොකද කරන්නේ? ගිහිල්ලා උදේම සංඝයාට දානමාන පුළුවන් විදියට පූජා කර ගන්නවා. ඊළඟට ධාර්මික උපයාගත් දේවල් වලින් දෙමව්පියන් පෝෂණය කරනවා. ගිහි ශ්‍රාවක වත. ඊළඟට එයා ධාර්මිකව ජීවත් වෙනවා. සම්මා ආජීවයෙන් කරන වෙලෙහිලඳාම් රැකිරක්ෂා කටයුතු අකුසලයකට යන්නේ නැතුව ධාර්මිකව ජීවත් වෙන සම්මා ආජීවයෙන්. මෙන්න මේක ගිහි ශ්‍රාවක වත බුදුරජාණන් වහන්සේ වදාලා පුරුදු කරනවා නම් ජීවිතේට එයාගේ ආරක්ෂාවක් තියෙනව නැද්ද? මොකක්ද ආරක්ෂාව? අනුතුරෙන් මිදීම. මොකක්ද අනුතුර? සතර පාට වැටෙන්නේ නෑ. රැස් වෙන්නේ පින්ද පවුද? පින්. පින් රැස් වෙන්නේ පුංචි පිනක්ද විශාල පිනක්ද? විශාල පිනක්. බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ පුරුදු මේ ගිහි වත පුරුදු කරනවා නම් උපාසක උපාසිකාවන් තෙරුවන් කෙරෙහි පැහැදීමේ යුක්ත වාසය කිරීම, ඊළඟට පංචශීලය ආරක්ෂා කිරීම, හතර පොයට උපෝසතේ ආරක්ෂා කිරීම, ඊළඟට උපෝසතේ සමාදන් වෙච්ච පහුවෙනිදා ශ්‍රාවක සංඝ රත්නයේ කෙරෙහි දානමාන පූජා කිරීම, දෙමෝපියන් පෝෂණය කිරීම, ධාර්මිකව වෙලෙහිල දාන කිරීම කියන කරුණු ගිහි වතින් යුක්ත නම් එයින් රැස් කරන පින අප්‍රමාණ පිනක්. රැස් වෙන පිනේ විපාකේ මහත්ඵලයි, මහානිසංසයි. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගිහිවත පුරුදු කරන ශ්‍රාවකයා මේ ගිහිවත පුරුදු කිරීමෙන් යහපත් වූ මේ පුණ්‍ය ධර්මයන් පුණ්‍ය ප්‍රතිපදාවෙන් යුක්ත ශ්‍රාවකයාගේ ජීවිත බොහෝ පුණ්‍ය ධර්මයන් රැස් වෙලා එයා ජීවත් වෙලා මරුණාට පස්සේ ස්වයං ප්‍රභා කියන දෙවියන් අතර උපදිනවා කියන. ඒ කියන්නේ ජීවිතේ මුළුමනින්ම ආලෝකමත් වෙලා තියෙන සැපයෙන් පංචකාමීෂ්ඨකාන්ත දෙවියන් අතර උපදිනවා. එක්ක චාතුම් මහරජික, තව්තිසා, යාමතුසිත, නිම්මාරති, පරිනිමිත වසවත්ති ආදී දෙවියන් අතර උපදිනවා. ඒ දිව්‍ය ලෝකෙට තමයි උපදින්නේ ස්වයං ප්‍රභා. තමන්ගේ ජීවිතේ පිනින් ආලෝකමත් වෙලා තියෙන, ප්‍රභාස්වර වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රභාස්වර උනේ ආලෝකමත් උනේ තමන්ගේ ජීවිතේට ආලෝකමත් වන ප්‍රභාස්කර වන කරුණ පුරුදු කිරීමෙන් මෙලොව. ඒ මොනවාද? තෙරුවන් කෙරෙහි ගුණ වශයෙන් හිතේ පැහැදීම ඇති කර ගැනීමෙන්, බුදු ගුණ, දහම් සංඝ ගුණ සිහි කර ගැනීමෙන් පින් රැස් කරගෙන තියෙනවා. ඊළඟට පන්සිල් අටසිල් ආරක්ෂා කර ගැනීමෙන් ජීවිතය ආලෝකමත් කරගෙන තියෙනවා. ඊළඟට උපෝසතයට පහුවෙදා සංඝ රත්නය උදෙසා දන්පැන් පූජා කිරීමෙන් ආලෝකමත් කරගෙන තියෙන ජීවිතය. ඊළඟට ධාර්මිකව දෙමෝපියන්ට සලකලා පිනින් ආලෝකමත් කරගෙන තියෙනවා. ඊළඟට ධාර්මිකව වෙලෙහිල දාම් කරලා ජීවත් වෙලා පින් රැස් කරගෙන තියෙනවා. එතකොට ධාර්මිකව පින් රැස් කරගෙන මෙලව ජීවිතේ ආලෝකමත් කරගෙන ප්‍රභාස්වර කරගත්ත කෙනා. එතකොට ආලෝකමත් උනේ ප්‍රභාස්වරුනේ මොකෙන්ද? පිනින්. පින් උපදින කරුණ තමයි අරවා.
එහෙනම් එයා මේ ජීවිතේ මේ කරුණාවට පුරුදු කරොත් යන් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා උපාසිකාවක් වේවා උපාසිකාවක් වේවා පිනින් බබලනවද නැද්ද? බබලනවා. එදා සැපසේද වාසය කරන්නේ දුකසේද? සැපසේ. ඇයි? එයාට බය වෙන්න කිසි දෙයක් නැහැ. එතකොට මැරෙන්න ලෙඩ වෙන්න බය කවුද? පින් කරගත්ත කෙනාද මේ විදිහට නැති කෙනාද? නැති කෙනා. මේවා ආශිර්වාදයක්. මොකද ඒ අප්‍රමාදී වෙන්නේ. තවදුරටත් බුදු ගුණ ධර්මයේ සංගරත්නය සරණ යන්න. ඊළඟට සිල් රකින්න. සතර උපෝසතේට හතර පොයට උපෝසතේ ආරක්ෂා කරන්න. ඊළඟට සංඝයා උදෙසා දන් දෙන්න. දෙමෝපියන්ට සලකන්න. ධාර්මික ජීවත් වෙන්න මේවා සංවේග වතු වීරිය කරගන්න. වීරිය උපදවා ගන්න. නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ විදිහට පින් රැස් කරගන්න උපාසක උපාසිකාවෙන් යුතු ගිහිවතේ යෙදিলা මරණින් මත්තේ කොහෙද උපදින්නේ? දෙවියන් අතර උපදිනවා. මේ දෙවියන් අතර ඉපදුනාට පස්සේ කොහෙද උපදින්නේ? චාතුම් මහරජික, තව්තිසා, යාමතුසිත, නිම්මාන රති, පරිනිමිත, වසවත්ති කියන දෙවියන් අතර ඉපදලා ඒ දෙවියන් අතර අග්‍ර වෙනවා. දිව රූප, ශබ්ද, ගන්ධ, රස පහසෙන් ඒ දෙවියන් පංචකාමෙන් අග්‍ර වෙනවා. ඒ දෙවියන් අතර ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, යසසෙන්, අධිපති බයෙන්, කීර්තියෙන්, ප්‍රඥාවෙන් අනිත් දෙවියන් අභිබව අග්‍ර වෙනවා. කවුද මේ වදාළේ? බුදුරජාණන් වහන්සේ. ඒ නිසා පින්වත්නි මෙන්න මේක තමයි මේ දුක් විඳින ලෝකයෙන් නිදහස් වෙන මඟ. දුක් විඳින ලෝකයාගෙන් මිදිලා සතුටවත් ජීවිතයක් කරාගෙන යන ශ්‍රාවක පිරිසක් බවට පත් කරන ප්‍රතිපදාව. නේද? ඉතින් ඒ නිසා මේ පින්වත් හැම දෙනාම දැන් අපි දන්නේ නැහැ අද ඕගොල්ලෝ දාන කියන බව. උපාලේ අපිට කියලා තිබ්බා. නමුත් දැන් දාන ඔක්කොම නතර කරලා තියෙන්නේ මේ කොරෝනා පස්සෙත් එක්ක. දැන් මොකද මේ විදිහට දාන ගෙනල්ලත් පන්සල ස්වාමීන් වහන්සේලට ඇදලා තිනවනේ. නේද? හැදිලා තියෙනවා. එතකොට එහෙනම් අපි යම්කිසි ආරක්ෂාවක් දැන් අපි කවුරුවත් දන්නවද අපිට කොරෝනා තියෙනවද කියලා? දන්නේ නැහනේ. නොදන්න නිසා තමයි මේ යම්කිසි වාරණය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකෙදි සමහරවිට කෙනෙක් හිතෙන් මොකද අපි ජීවත් වෙන්නේ පැවිද්දන් විදිහට උපාසක උපාසිකාවන්ගෙන්. මොකද අම්මලා තාත්තලා නිසා තමයි උපාසක උපාසිකා මේ දරුවන් නිසා තමයි අපේ මහානකම තියෙන්නේ. ඇයි සිව්පසේට උමනා කර මේ සියල්ල දෙන්නේ කවුද? අපේ බුදුරජාණන් වහන්සේගේ සරණ ගිය මේ උපාසක උපාසිකාව මේ දරුවෝ අම්මලා තාත්තලා තමයි. නේද? ඉතින් ඒ නිසා මං කියලා තියෙන කොරෝනා එකක් මුල් කරගෙන වුණත් අපි අනුන්ගේ යැපෙන අයනේ. නේද? ඒ නිසා කාටවත් මොකද කියන්න ඕනේ නැහැ. අපි කවුරුත් ඔක්කොම මහසියක් ගමු. නේද? දැන් දාහනේ ටිකක් ගෙනාව අපිට වහ දෙන්න නෙවෙයිනේ. ජීවත් වෙන්න මේ කෑම ටිකක් නේ අපේ ගෙදරට කවුරු හරි කෙනෙක් කෑම ටිකක් හදාගෙන આવොත් අපි එයා එළවනවද? එළවනවද? එළවන්නේ නැහැ සතුටින් පිළි අරගෙන නේද? එහෙනම් මේ අපිටත් දැන් මේ අම්මලා මේ ඔක්කොම දරුවන් ඔක්කොම විතර දානෙන්නේ කියන වහල්ගෙන ආවේ නැහනේ. කොරෝනා කියනවා කියලා දන්නේ නැහනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා හිතන්න ඕනේ මෛත්‍රී කරුණාවෙන් සීනුවනේ. ඊළඟට උපාසක උපාසිකාවන් හිතන්න ඕනේ මේ විදිහටමයි. මොකද බුද්ධ ශාසනයේ පදනම මෛත්‍රී කරුණාව. ඒ නිසා මේ හැම දිනම අද දවසේ සතුටටපත් වෙන්න උතුම් වූ දුර්ලභ මනුස්ස ජීවිතය ලැබුණා. ඊටත් වඩා උතුම් වූ තුන් ලෝකෙටම අග්‍ර බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්නයේ සරණ යන්න ලැබිච්ච අවස්ථා පිරිසක් විදිහට මෙලොව පරලොව සැප සලසන සතර අපා දුකින් මුදවන රාග දේශ මොහ නැමැති අසනීප සුවපත් කරන ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් කරවන නිවනට පමුණවන ගිහි ශ්‍රාවක වතයි අද දවසේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපි ශ්‍රවණය කළේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්නයේ ගුණ වශයෙන් හඳුනාගෙන හිතේ පැහැදීමෙන් යුක්ත වාසය කිරීම ජීවිතේ ප්‍රධාන අරමුණක් විදිහට ජීවිතයට බද්ධ වෙච්ච දෙයක් විදිහට පන්සිල් ආරක්ෂා කිරීම හතර පොහොයට උපෝසතේ ආරක්ෂා කිරීම හතර පොහොයෙන් උපෝසතේ සමාදන් වෙච්ච පසුදින ශ්‍රාවක සංඝරත්නයේ විදිසා තමන්ට තියෙන විදිහට ධාර්මිකව හරියම්බ කරගත්ත දේවල් ගෞරවයෙන් යුක්තව අහක නොදමන හොඳ දෙයක් සියතින් කර්මඵල අදහගෙන සංඝ සතුකට දම්පැන් පූජා කිරීම ඊළඟට දෙමෝපියන් පෝෂණය කිරීම ධාර්මිකව ජීවත් වීම කියන ගිහි ශ්‍රාවක වතයි මේ අපි ශ්‍රවණය කළේ. ඒ නිසා මේ හැම දිනාටම ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතයේදී බුද්ධ ශාසනය තුල තවදුරටත් දෙවියන් අතර උපදින ආනුභාව සම්පන්න බලවත් වූ පින් උපද්දවන ඒ පිනින් ආනුභාව සම්පන්න බලවත් වූ දෙවියන් අතර ඉපදලා අපේ උපද්දන ගිහි ශ්‍රාවක වතවන තවදුරටත් තෙරුවන් කෙරෙහි පැහැදීම දියුණු කරගන්නට වාසනාව උදා වේවා. ජීවිතේ ප්‍රධාන අරමුණක් විදිහට පන්සිල් ආරක්ෂා කරගන්නට වාසනාව උදා වේවා. ජීවිතේ ප්‍රධාන අරමුණක් විදිහට හතර පොහොයට උපෝසතය ආරක්ෂා කරගන්නට වාසනාව උදා වේවා. ජීවිතේ ප්‍රධාන අරමුණක් විදිහට හතර පොයෙන් පසු දින සිල් සමාදන් වෙච්ච පසු දින
ආරණ්‍ය වාසීද ග්‍රාම වාසීද අසපු වාසීද කියන්නේ ભેද කරගන්න නැතුව සංඝයා හඳුනාගෙන පුළුවන් විදිහට ධාර්මිකව කර්ම ඵල අදාහගත්ත විදිහට දම්පෙන් පූජා කරගන්නට වාසනාව උදා වේවා. ධාර්මිකව හරිම දෙමෝපියන්ව පෝෂණය කරගන්නට උදව් උපකාර කරලා ඒ අයට උපස්ථාන කරන්නට වාසනාව උදා වේවා. ඒ වගේම ධාර්මිකව වෙලෙහිලඳාම් රැකී ආරක්ෂා කරගන්නට සිහින උපදවා ගන්නට වාසනාව උදා වේවා. ඒ විදිහට කටයුතු කිරීමෙන් පින් රැස් කරගෙන මෙලොව පරලොව සැපවත් කරගෙන උතුම් වූ නිවන කරා යන්නට උතුම් වූ තිසරණේ ආශිර්වාදයේ දෙවියන්ගේ අප්‍රමාණ වූ ආශිර්වාදයේ මේ හැම දිනාටම රැකවරණ පිහිට පිළිසරණ සැලසේවා. හොඳයි මේ හැම දිනාම අද දවසේ උදෑසන බොහොම ශ්‍රද්ධාවෙන් යුතුව තිරුවන් කෙරෙහි පැහැදීමෙන් සිල්වත් පිරිසක් බවට පත් වෙලා සිත කය වචනය මුල් කරගෙන දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා වශයෙන් මේ රැස් කරගත් සෑම පිනක්ම සීල පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලා ඒ සීල දෙවියන්ට මේ සැපේටපත් වෙත්වා. පිනින් සතුටු වෙන සීල දේවබම මේ හැම දිනාටම ඒ ගුණ ධර්ම දියුණු කරගන්නට උදව් උපකාර කරත්වා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසීම ලබත්වා. ඒ වගේම රැස් කර සියලු පින් මේ සියලු දෙනා මේ ලොකු කුඩා සෑම සියලු දෙනා නමින් සසරේ යම් තාක් ඥාති පිරිස ඉන්නවා නම් පින් බලාපොරොත්තු වෙමින් ඒ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දාණයට සම්බන්ධ වෙච්ච උදව් උපකාර කරපු දැක බලා සතුටුණු පැමිණි නොපැමිණි මේ ලොකු කුඩා සියලු දෙනාට මේ පුණ්‍ය ධර්මයන් එකසේ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලා මේ හැම දිනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. දීර්ඝායු සම්පත් සැලසේවා කරන කියන ධාර්මික කටයුතු සාර්ථක වේවා. පරලොව සුගති සම්පත් සැලසේවා. හැම දිනාටම උතුම් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ජාති ජරා ව්‍යාධි මරණ අසනීප කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්නට මේ ශ්‍රී සද්ධර්මයේ මේ රැස් කළ සීල පින් හැම දිනාටම ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. අභිවාදන සීලෙස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරා